අද අපේ අලුත් පාඩම විදිහට අපි කතා කරන්න යන්නේ ගැලීම් සටහනක තියෙන පාලන ව්‍යුහ. ගැලීම් සටහන ආකෘති කියලා කියන්නත් පුළුවන්. නැත්නම් ඇල්ගොරිදමයක ඇති පාලන ව්‍යුහ කියලා කතා කරන්නත් පුළුවන්. එතකොට මොනවාද මේ පාලන ව්‍යුහ කියලා කියන්නේ? control structure කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. සිංහලෙන් නම් අපි පාලන ව්‍යුහ කියලා කියනවා. පාලන ව්‍යුහ. දැන් ගැලීම් සටහනක් පාලනය කරන්න පුළුවන් ව්‍යුහ මේ control structure කියන ඒවා ප්‍රධාන ආකාර තුනක් අපිට දකින්න හම්බ වෙනවා. ඒ ආකාර තුන යටතේ එකකට අපි කියනවා අනුක්‍රමණ පාලන කියලා. අනුක්‍රමණ පාලන ව්‍යුහ. ඊළඟ ව්‍යුහයට අපි කියනවා තේරීම් පාලන ව්‍යුහ. සහ ඊළඟ පාලන ව්‍යුහයට අපි කියනවා පුනර්කරණ පාලන ව්‍යුහ. පුනර්කරණ පාලන ව්‍යුහ. මේක සාමාන්‍යයෙන් රූප විදිහට බැලුවොත් සාමාන්‍යයෙන් ගැලීම් සටහනක් දිහා බලනකොටම අපිට කියන්න පුළුවන් මේක මොන පාලන ව්‍යුහය යටතේ තියෙන ගැලීම් සටහනක්ද කියලා ගැලීම් සටහනක ස්වභාවය අනුව. ගැලීම් සටහනක් දිහා බලලා ගැලීම් සටහන නිකන් ස්ටාර්ට් එකේ ඉඳලා ස්ටොප් එකට වෙනකම්ම මෙහෙම ඉන්පුට් ප්‍රොසෙස් ඔහොම දිගට තියෙන ගැලීම් සටහනක් නම් මේක ස්ටොප් එකට වෙනකම්ම එහෙමනම් මේක අනුක්‍රමණ ගැලීම් සටහනක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ගැලීම් සටහනේ ව්‍යුහය ආරම්භයේ සිට අවසානයට මෙම එක දිගටම එනවා වගේ නම් අපි ඒවට කියන්නේ අනුක්‍රමණ ගැලීම් සටහන් කියලා. අන්තර්ගතය අපි පස්සේ බලමු නිකන් පෙනුමට ඔය වගේ. තේරීම් ගැලීම් සටහන් කියන ඒවා ආරම්භයේ ඉඳලා මෙහෙම පාතට ඇවිල්ලා යම්කිසි තැනකදී මොනවා හරි ඉන්පුට් අරවම තියෙන්න පුළුවන්. කොහොම හරි පාතට ඇවිල්ලා යම්කිසි තැනකදී තීරණ කොටුවක් කියලා පාවිච්චි වෙනවා දකින්න හම්බ වෙනවා. තීරණ කොටුවක් 1ක් 2ක් 5ක් 10ක් ඕන ගණනක් තියෙන්න පුළුවන්. මේ තීරණ කොටුවෙන් අවස්ථා දෙකක් පැන නගිනවා කියලා අපි දැක්කනේ රූප සටහනේ. yes no කියලා අවස්ථා දෙකක් තීරණ කොටුවක අපිට දකින්න හම්බ වෙනවා. yes පැත්තයි no පැත්තයි. මේ අවස්ථා දෙකම මෙහෙම ගියාට දෙපැත්තකට නැවත එක තැනකින්ම සම්බන්ධ වෙනවා නම් නැවත එක තැනකටම සම්බන්ධ වෙනවා නම් මොනවා හරි ක්‍රියාවලියකට පස්සේ හරි ඕනම වෙලාවක නැවත මේක එක තැනක මෙහෙම හම්බ වෙලා තියෙනවා නම් ස්ටොප් එකට කලින් ස්ටොප් එකේදී කොහොම හරි නැවත එක තැනකදී හම්බ වෙනවා නම් මේවා තේරීම් ආකාරය. එතකොට තේරීම් ආකාරයක් අපිට අඳුර ගන්න පුළුවන් තීරණ කොටුවේ yes no පැති දෙක නැවත එකට එකතු වෙනවා නම් මම මේ සරල විදිහක් කියන්නේ මතක තියාගන්න. හරිද? පුනර්කරණයේදීත් මෙහෙම යම්කිසි ආදාන ප්‍රදාන වලට පස්සේ තියෙන්න පුළුවන් මෙන්න මෙහෙම තීරණ කොටුවක්. ඒකේ තීරණ කොටුවේ එක පැත්තක් yes හරි no හරි එක පැත්තක් එක දිශාවකට යනවා. ඒක ස්ටොප් එකට හරි කොහෙට හරි එක පැත්තකට යනවා. අනික් එක මෙහෙම වෙන පැත්තකට යනවා. ඔන්න ඔය වගේ රූපයක් තියෙන ගැලීම් සටහනක් ඕගොල්ලෝ දැක්කොත් එතන තියෙන්නේ පුනර්කරණ පාලන ව්‍යුහයක් කියලා මතක තියාගන්න ඕනේ. yes no එකට හම්බ වෙන්නේ නැහැ. තේරීම් වලදී yes no එකට හම්බ වෙනවා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් ගැලීම් සටහනක පාලන ව්‍යුහ මතක තියාගන්න තියෙන ලේසිම විදිහ. කොහොමද මතක තියාගන්නේ? ඉහළ සිට පහළට මේ විදිහට ගැලීම් ආකෘතියක් අපිට දකින්න හම්බ වෙනවා නම් ආරම්භයේ සිට අවසානය දක්වා අපි මේ වගේ ඒවට කියනවා අනුක්‍රමණ පාලන ව්‍යුහ කියලා. යම්කිසි ගැලීම් සටහනක තීරණ කොටුවකින් yes no පැති දෙකක් ගිහිල්ලා ඒ පැති දෙක ආපහු එක තැනකදී හම්බ වෙනවා නම් ඒවට අපි කියනවා තේරීම් පාලන ව්‍යුහ කියලා. යම්කිසි ගැලීම් සටහනක තීරණ කොටුවෙන් yes සහ no කියන පැති දෙකට yes සහ no කියන පැති දෙකට ආකෘති දෙකකින් ගැලීම් ඇඳලා තියෙනවා. කියන්නේ දෙපැත්තටම යන විදිහට ඒ දෙක එකට හම්බ වෙන්නේ නැති විදිහට ඇඳලා තියෙනවා නම් ඒවා පුනර්කරණ ගැලීම් සටහන් කියලා හඳුන්වනවා. ඉතින් අපි ওই තුන ගැන උදාහරණ සහිතව පැහැදිලි කරන්න ඕන. අද දවසේ අපිට තේරීම් ගැලීම් සටහන් ගැන කතා කරන්න පුළුවන් වෙයි. හරිද? ඉවර කරන්න නම් බැරි වෙයි. තේරීම් ගැලීම් සටහන් ටිකක් ලොකුයි. විභාගෙට ගොඩක්ම මේ තේරීම් පුනර්කරණ කියන ආකෘති වලින් තමයි ප්‍රශ්නත් එන්නේ. ඒ හින්දා. එහෙනම් අපි මාතෘකාව පාලන ව්‍යුහ ඒ යටතේ ලියා ගන්න ඇල්ගොරිදමයක් නිර්මාණයේදී
එහි ප්‍රධාන පාලන ව්‍යුහ තුනක් හඳුනාගත හැක. ප්‍රධාන පාලන ව්‍යුහ තුනක් හඳුනාගත හැක. ඒවා අනුක්‍රමණ පාලන ව්‍යුහ, තේරීම් පාලන ව්‍යුහ සහ පුනර්කරණ පාලන ව්‍යුහ ලෙස හැඳින්විය හැක. ඉතින් පළවෙනි මාතෘකාව ගන්න අනුමාතෘකාව අනුක්‍රමණ ගැලීම් සටහන්. අනුක්‍රමණ පාලන ව්‍යුහ නැත්නම් එච්චර ඕනේ අනුක්‍රමණ ගැලීම් සටහන්. ඒක යටතේ යම් ගැලීම් සටහනක් ආරම්භයේ සිට අවසානය දක්වා ඉහළ සිට පහළට ගැලීම් ස්වභාවයක් දක්වයි නම් ඒවා අනුක්‍රමණ ගැලීම් සටහන් ලෙස හඳුන්වයි. දැන් ඉහළ සිට පහළට ගැලීම් ආකාරයක් තියෙනවා කියලා කිව්වම අපිට ඊට පස්සේ උදාහරණයක් බලන්න පුළුවන් මේකට. අපි උදාහරණයකින් බලමු. දැන් හිතමු අපි මෙහෙම. අපි උදාහරණයක් විදිහට ගන්නවා. උදාහරණය තමයි අරය ලබා දුන් විට වෘත්තයක වර්ගඵලය සෙවීම. අරය ලබා දුන් විට වෘත්තයක වර්ගඵලය සෙවීම. හරි. දැන් අපි මේකට ගැලීම් සටහන නිර්මාණය කරන්න ඕන. එහෙනම් ආරම්භය අපි ඇතුළත් කරන්න ඕන මොනවාද? අරය. මං උපකල්පනය ගන්නම් අරය R ලෙස. වර්ගඵලය A ලෙසද. I අගය PI ලෙසද උපකල්පනය කළෙමි. එහෙනම් මම දැන් පටන් ගන්නකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ සාමාන්‍යයෙන් අපි ලොකු ෆ්ලෝ chart අඳිද්දී මේ විචල්්‍ය සහ නියත අර්ථ දක්වන්න ඕන. මේ ප්‍රෝග්‍රෑම් එකේ නියත අර්ථ දැක්වීම අනිවාර්යයි. ඇයි? දැන් R වලගේ නම් අපි දන්නේ අපි තාම දන්නේ R ඇතුළත් කරනකම් ඒක බිඳුවයි. A වලගය වර්ගඵලය අපි හදා ගන්නකම් ඒක දන්නෙත් නැහැ බිඳුවයි. ඒවට විචල්්‍ය කියලා කියනවා. මොනවද මේ නියත කියලා කියන්නේ? දැන් අපි දන්නවා මේ පයි අගය. ඒක නියතයක්. කවදාවත් වෙනස් වෙන්නේ නැති. pi සමානයි 22 බෙදීම 7 කියලා ලියලා තියාගන්නවා. මේ වගේ විචල්්‍ය සහ නියත අර්ථ දැක්වීමක් අපි මේ වැඩසටහනක් කරනවා නම් වැඩසටහන software එකක් විදිහට හදන කෙනාට ලේසි වෙනවා. ඊළඟට තමයි අපි ආදානයට යන්නේ. ආදානය තමයි input array ඇතුළත් කරන්න කියන එකනේ ආදානය input r. ඊට තමයි වර්ගඵලය හදා ගන්න පුළුවන්. වර්ගඵලය හදන්නේ pi r වර්ගයෙන් නේද? එවනම් a සමානයි pi වැඩි කිරීම r වැඩි කිරීම r pi r වර්ගය. වර්ගය එහෙම ලියන්න පුළුවන් නැත්නම් r බලය 2 කියලා දාන්න පුළුවන්. වර්ගඵලය හදාගෙන අපි මොකද කරන්නේ? වර්ගඵලය හදාගෙන ඒක ඩිස්ප්ලේ කරනවා අපිට print කරන්න පුළුවන් නැත්නම් දක්වන්න මොකක් හරි අදහසක් print a වර්ගඵලය දක්වන්න ඊට පස්සේ මේක ඉවර වෙනවා. මේකට ව්‍යාජකේතේ ලියනවා නම් begin අර ටික පැත්තකින් ලියමු අපි මෙහෙම r සමානයි 0යි a සමානයි 0යි pi සමානයි 22 බෙදීම 7 ඊළඟට මම කියනවා input r array ඇතුළත් කරන්න a සමානයි pi r square ඊට පස්සේ print a
print A ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනවා. ඔන්න ඔය විදිහට අපිට ඒ වගේ ඒවා කරන්න පුළුවන්. මේක අනුක්‍රමණ ආකාරයේ ගැලීම් සටහනක් කියලා අපි හඳුන්වනවා. ඔක ඇඳගෙන කෝඩ් එක ලියා ගන්න. මම ඊට පස්සේ ඕගොල්ලන්ට දෙනවා ක්‍රියාකාරකමක්. මොකද්ද ක්‍රියාකාරකම? ඕගොල්ලෝ ගැලීම් සටහනක් නිර්මාණය කරන්න ඕන. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය සෙවීම සඳහා ඇල්ගොරිදමයක් නිර්මාණය කරන්න. මොනවාද ආදාන මොනවාද සැකසුම් මොනවාද ප්‍රතිදාන කියලා දාලා ෆ්ලෝ chart එක ඇඳලා සූඩෝ කෝඩ් එකක් ලියන්න ඕන. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය සෙවීම සඳහා ඇල්ගොරිදමයක් නිර්මාණය කරන්න. අන්න දැන් මම අඳිනවා ඒක. අපි කිව්වේ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න. ඉතින් ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න නම් අපිට ඍජු කෝණාශ්‍රයක මොනවා හරි දත්ත ටිකක් ඕනේ. ඉතින් ඒකට අපිට දිග සහ පළල කියලා ගන්න පුළුවන් නේ. එතකොට අපි ඒකට විචල්්‍ය දෙකක් අරගෙන එහෙම කරමු. මම උපකල්පනයක් කරන්නම් දිග length එක L පළල breadth එක B කියලා අරගෙන ඔයගොල්ලෝ කැමති වචනයක් ගන්න AB කියලා ගත්තත් කමක් නැහැ XY කියලා ගත්තත් කමක් නැහැ මම එහෙම අරගෙන කරනවා මේක start දැන් ඔය ඉන්පුට් කරන දෙකම එකේ ලියන්න පුළුවන් ඉන්පුට් L සහ B ඔහොම ලියන්න පුළුවන් LB දෙක ඇතුළත් කරන්න L එකයි B එකයි ඇතුළත් කරගත්තාම අපිට තියෙන වර්ගඵලය හදන්න. ඉතින් process එක එහෙනම් මොකද්ද process එක? එහෙනම් මම වර්ගඵලය A ලෙස අර්ථ දක්වනවා. A සමානයි L වැඩි කිරීම B. ඊළඟට වර්ගඵලය දක්වන්න ඕන. print නැත්නම් display මොකක් හරි වචනයක් එක්ක print A. පෙන්නලා අපි මේක stop කරනවා. ඔය වගේ වැඩක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඕනනම් අපිට මෙන්න මෙතනට මම මෙන්න මේ ඊතලයේ දාලා පෙන්නලා තියෙන තැනට අර විචල්්‍ය අර්ථ දැක්වීම කරන්න පුළුවන්. process box එකක් අරගෙන මේ process box එක ඇතුලේ L සමානයි 0යි B සමානයි 0යි A සමානයි 0යි කියලා අර්ථ දක්වලා තියන්නත් පුළුවන්. ඔයාලට ඕනනම් මේ input LB කියලා ගත්ත දෙක input L කියලා එක input box එකක් ලියනවා input L ඊට පස්සේ input B කියලා තව එකක් ලියනවා. එහෙම ලියන්නත් පුළුවන්. ඉතින් විචල්්‍ය දෙකක් හින්දා මේක ලොකුවට පැටලෙන්නෙත් නැති හින්දා එකක් ඇතුළෙම ලිව්වට කමක් නැහැ. හැබැයි ලොකු ගැලීම් සටහන් ඇඳගෙන යනකොට ඕක පැටලී වගේ හිතෙනවනම් එතකොට අපි ඒවා වෙන වෙනම ලියන එක තමයි හොඳම දේ. මේකට ගැලීම් සටහන් ලියද්දී begin ඊට පස්සේ මං විචල්්‍ය අර්ථ දැක්වීමක් මේකේ කරන්නේ නැහැ. මොකද උපකල්පනයක් දාලා තියෙන්නේ දිග L පළල B වර්ගඵල A කියලා. එහෙනම් මම මෙතන ලියනවා input මේවා ලියද්දී නම් වෙන වෙනම ලියන එක හොඳයි. input L ඊට පස්සේ input B ඊළඟට area සමානයි L වැඩි කිරීම B ඊට පස්සේ print A n ඔය විදිහට අපිට ගැලීම් සටහනයි ව්‍යාජකේතයයි ලියලා පෙන්වන්න පුළුවන්. කොයි જાතියක ගැලීම් සටහනක් අපි අනුක්‍රමණ ආකාරයෙන් හැදුවත් ඔය විදිහටම තමයි දිගටම ලියාගෙන යන්න වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් විෂයන් තුනක සාමාන්‍ය දක්වන්න කියලා. එතකොට පළමු විෂයේ ලකුණු ඇතුළත් කරන්න, දෙවෙනි විෂයේ ලකුණු ඇතුළත් කරන්න, තුන්වෙනි විෂයේ ලකුණු ඇතුළත් කරන්න. ලකුණු තුන එකතු කරලා තුනෙන් බෙදලා ඇවරේජ් එක හොයාගන්න ඇවරේජ් එක පෙන්වන්න. ඉහළ ඉඳලා පහළට ගැලීගෙන ගලාගෙන ඒමක් තමයි ඒකේ තියෙන්නේ. ඒවා ඔක්කොම අනුක්‍රමණ ආකාරයේ ඇල්ගොරිදම කියලා අපිට හඳුන්වන්න පුළුවන්. හැබැයි ටිකක් ඊට වඩා වෙනස් ක්‍රමයක් තමයි තේරීම් ආකාරයේ ඇල්ගොරිදම්. ඒක ටිකක් සංකීර්ණයි.
කොහොමද තේරීම් ආකාරයේ ඇල්ගොරිදමයක් නිර්මාණය වෙන්නේ? එහෙනම් අපේ ඊළඟ මාතෘකාව තමයි තේරීම් ආකාරයේ ගැලීම් සටහන් නැත්නම් ඇල්ගොරිදම. ඒක යටතේ ලියා ගන්න යම් ගැලීම් සටහනක් තීරණ කොටුවක් හරහා දිශාවන් දෙකකට යොමු වී නැවත එක් ස්ථානයකදී හමු වෙන නැවත එකම ස්ථානයකදී හමු වෙනම් එවැනි ආකාරයේ ගැලීම් සටහන් තේරීම් ගැලීම් සටහන් ලෙස හඳුන්වයි. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්නකෝ මිනිස්සෙක් යනවා නුවර යන්න හිතාගෙන. කොළඹ ඉඳලා එන්නේ. එනකොට එක තැනක හන්දියක් හම්බ වෙනවා මෙහෙම. එක තැනක බෝඩ් එක ගහලා තියෙනවා මෙතන නුවරට කියලා. අනිත් පැත්ත ගහලා තියෙනවා බෝඩ් එක බදුල්ලට කියලා අපි හිතමු. දැන් එයා මෙතනට ඇවිල්ලා එයාගේ තීරණය ගන්නවා. යන්නේ නුවරටද බදුල්ලටද? එයාට නුවරට යන්න ඕන නම් මේ නුවරට යන්න පුළුවන්. ගියාම එයාගේ ගමනාන්තය නුවර හින්දා මේ ගමන ඉවර වෙනවා. ඒකයි මම කිව්වේ අවසානයේට ළඟා වෙනවා. දෙකම එක තැනකට යන්න ඕන කොහොම හරි. එක තැනකට කියන්නේ මේ බදුල්ලෙන් ගිහිල්ලත් නුවරට යනවා කියන එක නෙමෙයි. එයාගේ ගමනාන්තය තමයි එයාගේ ප්‍රධාන අරමුණ. එතකොට එයා ගමනාන්තය නුවරට ළඟා වෙනවා. දැන් එයාගේ process එක ඉවරයි. මේ පාරේ ගියා නම් එයාගේ බදුල්ලට ගිහිල්ලා එයාගේ ගමනාන්තය ඉවර වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතනදී එයා ගන්න තීරණය අනුව තමයි මොකක් වෙනවද කියන එක තීරණය වෙන්නේ. අපිට ඕක පොඩි උදාහරණයකින් පැහැදිලි කරගන්න පුළුවන්. අපි සරල උදාහරණයක් ලියාගමු මෙහෙම. උදාහරණයක් ලෙස වයස ඇතුළත් කළ විට එය 18 හෝ ඊට වැඩි නම් වයස ඇතුළත් කළ විට එය 18 හෝ ඊට වැඩි නම් ඡන්දය දීමට හැක හෝ නැතිනම් ඡන්දය දීමට නොහැක ලෙස දැක්වෙන පරිදි ඇල්ගොරිදමය නිර්මාණය කරන්න. ලෙස දැක්වෙන පරිදි ඇල්ගොරිදමය නිර්මාණය කරන්න. අපි බලමු මේක අඳින්න. දැන් මේ ගැලීම් සටහන අඳින්න කියලා තියෙන්නේ වයස ඇතුළත් කරාම. එතකොට මේකට ආරම්භය විදිහට අපිට ඇතුළත් කරන්න වෙනවා වයස. එහෙනම් ස්ටාර්ට් එක දාලා මම පළවෙනිම ආදාන කොටුව ඇතුලේ දානවා input age. වයස ඇතුළත් කරන්න. age නේ ඉතින් ඒක අර්ථ දක්වන්න දෙයක් නැහැ වයසනේ. නේද? ඒක එතනින්ම කියවෙනවනේ මොකක්ද ඇතුළත් කරන්න ඕන කියලා. ඊළඟට දැන් මට තීරණයක් ගන්න වෙනවා. අඳිනවා තීරණ කොටුවක්. මේ තීරණ කොටුව ඇතුලේ මම මේ කොන්දේසිය ලියනවා. මොකද්ද? මට දැන් තීරණය කරන්න වෙන්නේ වයස 18ට වඩා වැඩි නම් ඡන්ද දෙන්න පුළුවන් නැත්තම් බෑ. ඒකට කියන්න වෙන්නේ. එතකොට මම කොහොමද වයස 18ට වඩා වැඩි නම් කියන වචනේ ලියන්නේ? ඒක ඉංග්‍රීසියෙන් ලියන විදිහට ලියනවා. සරලව ලියනවා නම් ග්‍රැමර් ලොකුවට ඕනේ නැහැ ඔකට. if නම් කියන අදහස එතන එනවනේ. if age greater than or equal 18 වයස 18ට වඩා වැඩි හෝ සමානද 18ත් අයිතිනේ years no පැති දෙකක් තියෙනවා. years පැත්තට එන්නේ කොයි වෙලාවටද වයස 18ක් වුණාම හෝ 18ට වඩා වැඩි වුණාම. එහෙනම් අපි එතන output box එකක් දාලා කියනවා print උද්දෘත පාඩ ඇතුලේ අපිට කියන්න ඕන දෙයක් තියෙනවා නම් අපි කියන්නේ උද්දෘත පාඩ දාලා you can vote කියලා කියනවා. ඔයාලට ඡන්දෙ දෙන්න පුළුවන්. උද්දෘත පාඩ ඇතුලේ තමයි පෙන්වන්න ඕන. මොකද මේ වචනයක් නේ ඉස්මතු කරලා පෙන්වන්න ඕන. එහෙම නැත්නම් print කරනවා මම යට රෝල්ට ගන්න ඉඩ මදි හින්දා you can't vote. ඔයාලට ඡන්දෙ දෙන්න බෑ. දැන් කොහෙන් ගියත් මේක ඉවර වෙන්න ඕනනේ. ස්ටොප් එකට එන්න ඕන.
මං කියන්නේ years එකයි no එකයි දෙකම එක තැනකට එනවා මේකෙත්. දැන් වයස 15යි කියලා දැම්මම මෙතනට එනවා තීරණේ 18ට වඩා වැඩිද නැහැ. ඡන්දෙ දෙන්න බෑ කියලා ඉවර වෙනවා. වයස 20යි කියලා දැම්මම 18ට වඩා වැඩිද? ඔව් ඡන්දෙ දෙන්න පුළුවන් කියලා මොකද වෙන්න ඕන? ඉවර වෙන්න ඕන. ඒක ස්ටොප් එකටම ආවත් කමන්නේ නැත්නම් මේ හරියට වගේ යන්නත් කමන්නේ. ඉතින් ස්ටොප් එකට දාන්නකො ඉවරයිනේ ලේසියිනේ එතකොට. මේකට අපි ව්‍යාජකේත ලියනවා නම් කොහොමද ලියන්නේ ව්‍යාජකේතය? begin කියලා දාලා input age ආදානය ලෙස වයස input age if age විශාලයි හෝ සමානයි 18ට then සූඩෝ කෝඩ් ලියද්දී අපි ඕක ලියන විදිහක් තියෙනවා. සූඩෝ කෝඩ් ලියද්දී අපි ඒක ලියන්නේ if ඒවා ලියන්නේ මෙහෙම. if කියලා දාලා කොන්දේසිය ලියනවා මෙතන. ලියලා then කියලා ලියනවා. ලියලා විය යුතු දෙය මෙතන ලියනවා. දැන් කොන්දේසියට එකඟ නම් විය යුතු දේ තමයි ඔය ලියන්නේ. එතකොට මේකේ අපි ලියන්නේ if age greater than 18 then අපි මෙතන print කරන්න ඕන you can vote කියලා. දැන් එහෙම නැත්තම් වෙන්න දෙයක්ත් තියෙනවනේ මේකේ. ඒ කියන්නේ 18ට වඩා වැඩි නැත්තම් මොකද වෙන්න ඕන? ඡන්දෙ දෙන්න බෑ කියලා කියන්න බෑ. ඒකට අපි පාවිච්චි කරන වචනයක් එහෙම නැත්තම් else. එහෙම නැත්තම් විය යුතු දේ මෙතන ලියනවා. ලියලා if එක අවසానයි කියන්න මේ years එකයි no එකයි දෙකම එකට හම්බ වෙනවා කියන්න මෙතනට අපි ලියනවා end if කියලා එකක්. එතකොට මේ if කියන රූපය අපි ලියන විදිහ මතක තියාගන්න ඕන. කොහොමද if කියන රූපය ලියන්නේ? if කොන්දේසිය දානවා කොන්දේසියට එකඟ නම් වෙන්න ඕන දේ දානවා else කියලා දාලා එකඟ නැත්තම් වෙන්න ඕන දේ දානවා. දැන් මම අපේ උදාහරණයම ලියන්නම් ඒකේ විදිහටම එන්න. කොහොමද අපි ඒක ලියන්නේ? if වයස 18ට වඩා වැඩි නම් print කරනවා you can vote කියලා. එහෙම නැත්තම් print කරනවා you can't vote කියලා. ඊට පස්සේ end if එකක් දානවා. ඊට පස්සේ end එකක් දානවා. ඔය තමයි ව්‍යාජකේතය. ඔය දෙක ලියා ගන්න. හරි. දැන් මම ඕගොල්ලන්ට තනියම කරන්න එකක් දෙනවා. ඕගොල්ලෝ කල්පනා කරලා කරන්න ඕන. හරිද? ඕගොල්ලෝ තනියම ඒ ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඕන. ෆ්ලෝ chart එක ඇඳලා සූඩෝ කෝඩ් එක ලියන්න ඕන. කොහොමද? මට ඕන මෙහෙම. දිගයි පළලයි ඇතුළත් කරාම දිග සහ පළල ඇතුළත් කළ විට එය ඍජු කෝණාශ්‍රයක්ද සමචතුරස්‍රයක්ද යන්න දැක්වීම. හරි අපේ ප්‍රශ්නේ තමයි දිග සහ පළල ඇතුළත් කළ විට එය ඍජු කෝණාශ්‍රයක්ද සමචතුරස්‍රයක්ද යන්න දැක්වීම. හන්දද මොකක්ද ඒකේ ඇල්ගොරිතම් එක? දිගයි පළලයි සමානයි නම් දැන් දිගයි පළලයිනේ ඇතුළත් කරන්නේ වැඩසටහනට. දිගයි පළලයි සමානයි නම් අපිට ඒක සමචතුරස්‍රයක් කියන්න පුළුවන්. දිගයි පළලයි අසමානයි නම් ඍජු කෝණාශ්‍රයක් කියලා කියන්න පුළුවන්. එහෙම තමයි ස්ක්වයර් එකක්ද රෙක්ටැන්ගල් එකක්ද කියලා අපිට කියන්න වෙන්නේ. අපි බලමු try එකක් දෙන්න. අපේ ඇල්ගොරිතම් එකේ අපි ආරම්භ කරනවා මේක ස්ටාර්ට් එකක් දාලා ඊළඟට ඉන්පුට් කරනවා length එකයි breadth එකයි. input L, B පැත්තෙන් උපකල්පන දාන්න L කියන්නේ මොකද්ද B කියන්නේ මොකද්ද කියලා හරි.
දැන් අපිට තීරණයක් ගන්න පුළුවන් if L එක සමානයි නම් B එකට. දැන් yes no කියලා දෙපැත්තක් හැදෙනවා. මේ පැත්ත yes මේ පැත්ත no. yes පැත්තෙන් අපිට print කරන්න පුළුවන් සමානයි නම් මේක මොකද්ද square එකක්. print සමචතුරස්‍රයකි කියලා ඕනනම් සිංහලෙන් ලියන්න පුළුවන්. හරි. එහෙම නැත්තම් අපිට මේ පැත්තේ print කරන්න පුළුවන් මේක rectangle එකක් කියලා. කියලා මේ දෙකම අපි stop එකට ගේනවා. stop එකට ගෙනෙද්දි මෙහෙමත් stop කරන්න පුළුවන්. ඔය විදි දෙකටම මම කලින් කෙලින්ම stop එකට ඇන්දේ. මෙහෙමත් අඳින්න පුළුවන්. ඉතින් අපිට ව්‍යාජකයේ ලියද්දි begin කියලා දාලා input කරනවා L input කරනවා B if එකක් දාලා L සමානයි B then මෙතන අපි print කරනවා සමානයි නම් මේක square එකක්. එහෙම නැත්නම් else print කරනවා මේක rectangle එකක් කියලා. end if දානවා දාලා ඉවර කරනවා. මතක තියාගන්න ඕන දේ තමයි එහෙනම් යම්කිසි වෙලාවක ගැලීම් සටහනක සත්‍ය නම් විය යුතු දේ ගැන විතරක් කියලා තියෙනවනම් උදාහරණයක් විදිහට average එක 70ට වඩා වැඩි නම් selected කියලා පෙන්වන්න ඕන. එහෙම නැත්තම් මොනවත් කියන්නේ නැහැ. ඒ වගේ වෙලාවක අපි input average එක 70ට වැඩි නම් කියන කොන්දේසිය එහෙමනම් විය යුතු දෙය print selected එතනින් නවත්තනවා. no පැත්තේ මොනවත් නැහැ. ඉතින් මෙහෙම ගැලීම් සටහන් අපිට ඕන තරම් හම්බ වෙන්න පුළුවන්. ව්‍යාජකයට ලියද්දී if කියලා ලියලා කොන්දේසිය ලියලා average එක 70ට වැඩි නම් කියන කොන්දේසිය ලියලා then විය යුතු දේ ලියනවා. selected කියලා වෙන්න ඕන. end if else කියලා එකක් මේකට පාවිච්චි කරන්නේ නැහැ. එතකොට අපිට මේ if then else කියන ඒවා පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා දෙකක් එතනදී මම කිව්වා. මොකද්ද පළවෙනි එක if කියලා දාලා කොන්දේසිය දාලා then කියලා දාලා විය යුතු දේ මෙතනට දානවා. දාලා end if දාලා ඉවර කරනවා. එතකොට මේකේ අපි කොන්දේසිය ඇඳලා මෙහෙම years පැත්තට විය යුතු දේ දාලා මේක මෙතනට ගේනවා. ඔහොම ඔච්චරයි. හැබැයි දෙවෙනි ක්‍රමේදී if කියලා දාලා කොන්දේසිය දාලා then කියලා දාලා විය යුතු දේ දාලා else කියලා දාලා එහෙම නැත්තම් else විය යුතු දේ එහෙම නැත්තම් විය යුතු දෙයක් දානවා. දාලා තමයි end if දාන්නේ. එතකොට ගැලීම් සටහනේ මේ yes no පැති දෙකටම yes no පැති දෙකටම මොනවා හරි වෙන ඒවා ඇඳලා තියෙන්න ඕන මේවා. ඉතින් yes පැත්තේ මොනවත් අඳින්න නැතුව no පැත්තේ විතරක් අඳින්න බෑ කීයටවත්. හරිද? yes පැත්තේ තමයි මොනවා හරි ඇඳලා නිකන් ඉන්නවනම් නිකන් ඉන්න පුළුවන්. එතකොට ඔය ගැලීම් සටහන් වල if පාවිච්චි වෙන අවස්ථා දෙකක් අපිට ওই විදිහට අඳුර ගන්න පුළුවන්. මේවා ඔක්කොම සරල තේරීම් කියලා තමයි අපි හඳුන්වන්නේ. simple selection. nested selection කියලාත් කැලලක් තියෙනවා. නමුත් ඊට කලින් අපි තව සරල තේරීම් වල ඉගෙන ගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. එතකොට ඔන්න මේ ටික මතක තියාගන්න. මොකද්ද? සාමාන්‍යයෙන් if කොන්දේසිය විය යුතු දේ විතරක් ලියන වෙලාවලුත් තියෙනවා. if කොන්දේසිය විය යුතු දේ සහ කොන්දේසියට එකඟ නොවේ නම් else විය යුතු දේ ලියන ක්‍රමයකුත් තියෙනවා. එතකොට ওই ක්‍රම දෙකටම අපිට ගැලීම් සටහන් අඳින්න පුළුවන්. පළවෙනි ක්‍රමයේදී ගැලීම් සටහනේ years පැත්තේ මොනවා හරි තියෙනවා විතරයි. දෙවෙනි ආකාරයේදී years පැත්තේ no පැත්තේ දෙකේම මොනවා හරි තියෙනවා දකින්න හම්බ වෙනවා. එහෙම එකක් තමයි අපි කලින් කරේ. දැන් මම ඕගොල්ලන්ට තව ගැලීම් සටහනක් දෙනවා. මේ ගැලීම් සටහන තව චුට්ටක් සංකීර්ණ කරනවා මම දැන්.
මොකද මේක ඇතුලේ අනුක්‍රමණයකුත් අඩංගු කරනවා. දැන් අනුක්‍රමණයයි තේරීමයි දෙකම කලවම් කරලා දෙන්න යන එක. ප්‍රශ්නේ තමයි ඇතුළත් කරන සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඇති. ඇතුළත් කරන සංඛ්‍යාවක් අ, ඔත්තේ සංඛ්‍යාවක්ද ඉරට්ටේ සංඛ්‍යාවක්ද යන්න දැක්වීම. ඇතුළත් කරන සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද යන්න දැක්වීම. කල්පනා කරන්න බලන්න කොහොමද ඇල්ගොරිදම් එක හදන්නේ. ඊට පස්සේ අඳිමු. කල්පනා කරලා අඳින්න බලන්න. ඇල්ගොරිදම් එතකොට ෆ්ලෝ chart එක අඳින්න ඕන, ව්‍යාජකේතයක් ලියන්න ඕන. චූටි වෙලාවක් දෙන්නම්. අපි බලමු ඒක අඳින්න. දැන් අපි මේකේ ඇල්ගොරිදම් එක හදද්දි කොහොමද හදන්න ඕන? අපි දන්නවා ඉන්පුට් කරන නම්බර් එක කොතේද ඉරට්ටේද බලන්න නම් අපිට ඒක දෙකෙන් බෙදලා ඉතුරු තියනවද නැද්ද බලන්න වෙනවා. දෙකෙන් බෙදලා ඉතුරු තියනවා නම් ඔත්තේ සංඛ්‍යාවක් නැත්නම් ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා තමයි කියන්නේ. එහෙනම් අපි ස්ටාර්ට් එක දාලා ඉන්පුට් කරගන්නවා නම්බර් එක. ඊළඟට මට process එකකට එන්න වෙනවා. මේ ඉන්පුට් කරගත්තු නම්බර් එක දෙකෙන් බෙදලා ඉතුරු තියනවද බලන්න. අපි Excel වලදීත් ඉගෙන ගත්තනේ දෙකෙන් බෙදලා ඉතුරු තියනවද බලන්න ක්‍රමයක්. දැන් 10 3ෙන් බෙදුවාම 3යි ඉතුරු 1යි කිව්වහම මේකට එකක් මේකට එකක් කියනවා නම් අපි Excel වලදී නම් මේකට quotient කියලා කිව්වා. නේද? මේකට අපි reminder එක නැත්තම් මේකට අපි කියනවා modulus. ඉතිරි අපි mod කියන එක තමයි පාවිච්චි කරේ ඔකට. එතකොට මට මේ ඉතිරිය හොයාගන්න මම reminder කියලා විචල්යක් ගන්නම්. reminder එක හොයාගන්න ඕන නම්බර් එක මොනවා කරලාද බෙදලා නෙමෙයි ඒකට කියන්නේ mod කියලා. නම්බර් එක mod කරලා දෙකෙන් මම ඒක වෙන පාටකින් ලිව්වේ ඒකයි. එහෙනම් මම පැත්තකින් මගේ උපකල්පන ලියන්න වෙනවා. සංඛ්‍යාව නම්බර් ලෙසද ඉතිරිය REM ලෙසද උපකල්පනය කරන ලදී කියලා කියන්න ඕන. හරි රිමයින්ඩර් සමානයි නම්බර් මොඩ් 2. දැන් එතකොට ඉතිරියට එනවනේ යම්කිසි ගාණක්. දැන් අපි තීරණයකට එනවා. if රිමයින්ඩර් එක සමානයි නම් 1ට. දැන් years කියලා එකකුයි no කියලා එකකුයි හම්බ වෙනවා. years කියලා එකකුයි no කියලා දෙකක් අපිට දකින්න හම්බ වෙනවා. දැන් සංඛ්‍යාව 1ට සමානයි නම් මට මෙතන print කරන්න පුළුවන් මේක ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා even. sorry එකට සමානයි නම් even නෙමෙයිනේ odd කියලා පෙන්වන්න ඕන. සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක්. ඒ කියන්නේ ඉතිරිය 1යි නම්. ඉතිරිය 1 නෙමෙයි නම් ඒ කියන්නේ ඉතුරු නැත්තම්. එහෙනම් මට මේක print කරන්න පුළුවන් මේක even කියලා. දැන් මේක stop එකට එනවා. මේකත් stop එකට එනවා. ඔය වගේ නේද යදෙන්න ඕන. දැන් ඊළඟට මේකට ව්‍යාජකේතය නිර්මාණය කරන්න ඕන. ව්‍යාජකේතය නිර්මාණය කරද්දී අපි මේක ලියනවා begin input number reminder සමානයි number mod 2 if reminder සමානයි 1 then print කරනවා මේ number එක odd එකක් කියලා.
එහෙම නැත්තම් print කරනවා මේ number එක even එකක් කියලා end if දාලා end එකක් දාන්න. ඔය විදිහට අපිට ඒ ගැලීම් සටහන නිර්මාණය කරන්න පුළුවන්. ඒ ගැලීම් සටහන එතකොට ප්‍රධාන කොටස් දෙකක් අපි දකිනවා. එකක් තමයි මෙන්න මෙහෙම, ඒ කියන්නේ එක දිගට ගැලීමක් තියෙනවනේ. මේවා තමයි අර මම කලින්ම කතා කරපු අනුක්‍රමණාකාරය. ඒතර අනුක්‍රමණයකුත් තියෙනවා මේකේ. ඒ කියන්නේ එක ළඟ මේ වගේ ඉන්පුට් ප්‍රොසෙස් ඒවා දෙකකට වඩා තියෙනවා නම් දෙකක් හෝ දෙකකට වඩා තියෙනවා නම් ඒවා අනුක්‍රමණ අවස්ථාවක්. මේක තියනවා කියන්නේ මේ තියෙන තේරීම් අවස්ථාවක්. එතකොට මේක අනුක්‍රමණ තේරීම් කියන අවස්ථා දෙකම තියෙන ගැලීම් සටහනක් විදිහට අඳුර ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම තව දෙයක් මතක තියාගන්න, ගැලීම් සටහනක් ඇඳගෙන යනකොට අපි ගැලීම් සටහන පාතර පාතර ඇඳගෙන යනකොට යම්කිසි අවස්ථාවක ගැලීම් සටහන අඳින්න අපිට ඉඩ මදි වුණොත් මෙතනින් පල්ලේ අපිට අඳින්න ඉඩ නැහැ කියලා හිතන්න. එහෙම වුණාම ඔයා මෙතනට කනෙක්ටර්ස් දාගන්නවා මෙහෙම. කනෙක්ටර්ස් දාගෙන මේකට A කියලා දානවා, මේකට B කියලා දානවා. දාලා අපි ගැලීම් සටහන අඳින ඊළඟ පිටුව තියෙනවනේ. ඊළඟ පිටුවට ගිහිල්ලා ආය ඔය A එකයි B එකයි ඇඳලා A එකෙන් කොතනට දෙන්න ඕන කියලා ඒක අඳිනවා. ඇඳලා A. මේක B කියලා දාලා මම ස්ටොප් එකට එන්න ඕන කියලා අඳිනවා. බලන කෙනා දන්නවා ඔය AB කියන්නේ අර ගැලීම් සටහනේ ඊළඟ කොටසට සම්බන්ධ තැනක් කියලා බලන කෙනා දන්නවා. ඒකට තමයි කනෙක්ටර්ස් පාවිච්චි කරන්නේ. ඒකත් මතක තියාගන්න, ගැලීම් සටහන අඳිද්දි පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් කියලා.